උදැසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන ප්‍රවෘත්ති සංස්කරණීය කුමාරැල පාත ප්‍රකාශය සුජීව හරිශ්චන්ද්‍ර. රජයේ සහ රජයේ අනුමත පාසැල්වල දෙවන වාරය අදිනැරඹේ. බස්නාහිර පළාතේ පාසැල්වල 5, 11 සහ 13 වන ශ්‍රේණි පමණි. සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය සංවර්ධනයට මුල් තැන. ජාතික පාසැල් නගා සිටුවීමේ වැඩසටහන ලබන මාසයේ සිට. සමගි ජනබලවේගය අද සිය පළමු සංවත්සරය සමරයි. තවත් කොවිඩ් ආසාදිතයෝ 395 දෙනෙක් සම්පූර්ණ සුවය ලබති. රාජ්‍යායතන විමර්ශන වැඩසටහනේ පළමු අදියර අද හම්බන්තොටින් නැරඹේ. මුදල් ප්‍රතිපාදන නොලැබීමෙන් ලෝක කොවිඩ් මර්ධන වැඩසටහන අර්බුදයක. රෝඩ් සේෆ්ටි සීරීස් තරගාවලියේ එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම පරදවා ශ්‍රී ලංකාව ජයගනී. රජයේ සහ රජයේ අනුමත පාසැල්වල දෙවන වාරයේ අධ්‍යයන කටයුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට මුල් තැන දෙමින් අද සිට ආරම්භ වේ. බස්නාහිර පළාතේ හැර දිවයිනේ සෙසු පළාත්වල සියලුම ශ්‍රේණි සඳහා අද අධ්‍යයන කටයුතු ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ඒත් බස්නාහිර පළාතේ පාසැල්වල අද ආරම්භ වන්නේ 5, 11 සහ 13 යන ශ්‍රේණි පමණි. බස්නාහිර පළාතේ පාසැල්වල සියලුම ශ්‍රේණි අප්‍රේල් 19 වෙනිදා සිට ආරම්භ වන බව අමාත්‍යාංශය කියයි. පාසල් යළි ආරම්භ කිරීමේදී සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. දෙමාපියන් සහ දරුවන්ගේද ඉල්ලීම වී ඇත්තේ පාසල් යළි විවෘත කරන ලෙසයි. නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පාසලට පැමිණෙන්නේයි ඔහු සිසුන්ගෙන් ඉල්ලීමක් කරයි. මේක ඔබගේ ජයග්‍රහණය. ඔබ මේ කැපවීමෙන් ඒ සෞඛ්‍ය නිර්දේශවලට මාර්ගෝපදේශවලට අනුගත වෙලා මේ කටයුත්ත කරන්න රටට පෙන්වන්න අනිත් වැඩ කටයුතු කරා වගේ බස්නාහිර පළාතේ අනිත් පන්තිත් සඳහා විවෘත කර ගැනීමට ඔබගේ මේ රෝගය බෝ නොවි වැඩ කටයුතු කර සඳහා ඔබ අධිෂ්ඨාන කරගන්න සිසුන් වශයෙන් ගුරුවරුන්ට දෙමව්පියන්ට සමාජයේ අනෙක් කොටස්වල කියන්න තියෙන දෙන පණිවිඩය තමයි මේ කටයුතු සඳහා ඔබගේ කැපවීම, ඔබගේ ආශිර්වාදය, ඔබගේ සහයෝගය ලබා දෙන සෞඛ්‍ය ක්‍රමවේද අනුව කටයුතු කරන්න. යම් හේයකින් සොසන ආබාධයක් හෝ යම් කිසි දෙයක් තියෙනවා නම් ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න. ජාතික පාසල් නගා සිටුවීමේ වැඩසටහන ලබන මාසයේදී ආරම්භ කෙරේ. ඒ පළමු අදියර යටතේ ජාතික පාසල් 123ක්ද දෙවන අදියර යටතේ ජාතික පාසල් 673ක්ද ආරම්භ කිරීමට නියමිතයි. එම වැඩපිළිවෙල සඳහා පාසල් නිර්ණය කිරීම දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන්ට පවරා ඇති බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා පවසයි. දැන් ඒ වැඩපිළිවෙල අපි අදිර දෙකකින් කරන්නේ. දැන් ඒ වැඩපිළිවෙල සකස් කිරීමේදී මම ආරාධනා කළා සියලුම දිස්ත්‍රික් සංවර්ධන කමිටු වල සභාපතිවරුන්ට ඇවිල්ලා අපිට නිර්දේශ ඉදිරිපත් කරන්නයි කියලා ඒ ජාතික පාසල් හඳුනා ගැනීම සම්බන්ධයෙන් ඒගොල්ලෝ තනියෙන් කරන්න එපා. ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සමග සාකච්ඡා කරලා සියලු දෙනාම එකඟ වන විදිහට ඒ අදහස් අපිට යොමු කරන්නයි කියන ඉල්ලීම තමයි මම දේශපාලන අධිකාරියෙන් කළේ. මාතර රාහුල විද්‍යාලය සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ අලුතින් ඉදිවන ගොඩනැගිලි නිරීක්ෂණය කිරීමට පැමිණි අවස්ථාවේදී අමාත්‍යවරයා ඊයේ ඒ බව සඳහන් කළේය. අලුත් දේශපාලන ගමනක් සමග රට අලුත් යුගයකට පැමිණෙතැයි අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම යටතේ ග්‍රාමීය සංවර්ධනයට ප්‍රමුඛ ස්ථානයක් ලබා දී තිබේ. ඒ ජාතික වැඩපිළිවෙලක් බවද ඔහු කියා සිටී. ගලගෙදර මැතිවරණ කොට්ටාශයේ වැලිපැල ගම්මැද්ද පාලම සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින් රඹුක්වැල්ල මහතා මේ බව පැවසිය. සංවර්ධනය කියන එක මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් ආරම්භ කරපු ඒ වැඩපිළිවෙල මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඇඟේම තිබ්බ දෙයක් හැටියට අපි දකින්න. අවාසනාවට 2015 ජනවාරි 8 වෙනිදාන් පස්සේ ඒ තත්වය අපි දැක්කේ නැහැ. කෙසේ වෙතත් නැවත අලුත් යුගයකට පැමිණ සිටිනවා. 2015 ජනවාරි 8 වෙනිදා මහින්ද රාජපක්ෂ මැතිතුමා මැදමුවනට ගියාට පසුව නිර්මාණය කරපු අලුත් දේශපාලන ගමනක් අපි ආරම්භ කරා. ඒ දේශපාලන ගමන තමයි තමුන්නාන්සලා වඩා ප්‍රචලිතව දන්නේ අපි පොහොට්ටුවේ කියන කණ්ඩායමක් ඉන්න අලුත් දේශපාලන ගමන. ඒ දේශපාලන ව්‍යාපාරයේ අභ්‍යන්තරයේ
පසුබිම ශක්තිය ග්‍රාමීය ජනතාවයි කියන එකයි අපි හැමදාම පිළිගත්තේ. හද්දා පිටිය අක්කරවත්ත සහ මඩිගේ ප්‍රදේශවල ඔබට ගෙයක් රටට හෙටක් ව්‍යාපෘති අර්ථී දියුණු නිවාස කීපයක්ද අමාත්‍යවරයා ඊයේ විවෘත කළේය. ඉඩමේගම පල්කුඹුර නව පාලම සඳහා මුල්ගල් තැබීමද මෙහිදී සිදු කෙරුණේ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. සමගි ජන බලවේගය අද සිය පළමු සංවත්සරය සමරයි. උත්සවය අද පසුරුවේ කොළඹ හයිඩ් පාර්ක් පිටියේදී පැවැත්වේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයේ තේමාව එකට සිටගමු යන්නයි. සංවත්සරවල සෞඛ්‍ය රෙගුලාසි අනුව සිදු කිරීමට තීරණය කර තිබේ. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ක්‍රියාවට නංවන රාජ්‍ය ආයතන විමර්ශන කිරීමේ වැඩසටහනේ පළමු අදියර අද හම්බන්තොටින් ආරම්භ වේ. ලබන 19 වෙනිදා දක්වා ක්‍රියාත්මක මේ වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 11ක් පරීක්ෂාවට ලක් කරනු ඇත. මෙම කාල සීමාව තුළදී ග්‍රාම නිලධාරී කාර්යාලයද අහඹු පරීක්ෂාවකට ලක් කිරීමට නියමිතයි. මෙම පරීක්ෂාව සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීහු 28 දෙනෙක් යොදවනු ලැබෙති. රාජ්‍ය ආයතනවල වැරදි අවම කර ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබා දීම මෙහි අරමුණයි. තවත් COVID-19 ආසාදිතයන් 282 දෙනෙකු ඊයේ දිනේ හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඒ සමගම දිවයිනින් මෙතෙක් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව 87888ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර ප්‍රතිකාර ලැබූ තවත් ආසාදිතයෝ 395 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා ඊයේ රෝහල් වලින් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් පිටව ගියහ. ඒ අනුව මේ දක්වා සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 84648කි. මේ අතර ඊයේ තවත් කොවිඩ් ආසාදිත මරණයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙලෙස මරණයට පත්වැත්තේ වැලිගම ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. ඒ අනුව COVID-19 ආසාදිත වීමෙන් මෙරට මරණයට පත් සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 527කි. හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා රටේ සමගියට එරෙහි අන්තවාදයේ පතුරවා හරින අයෙකු බව පිවිතුරු හෙළරුමේ ප්‍රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක මහතා පෙන්වා දෙයි. අවස්ථාවාදී මතවාද ප්‍රචාරය කිරීම බරපතල වරදකි. එම නිසා මොහුගේ ප්‍රකාශවලට එරෙහිව නීත්‍යානුකූලව පියවර ගත යුතු බව දිසානායක මහතා කියයි. මෙරට නීතියට අවනත නැති පුද්ගලයෙකු ලෙස හුවා දක්වමින් අන්තවාදී මතවාදයන් ප්‍රචලිත කරමින් එය ප්‍රවර්ධනය කරමින් සිදු කරන ලද ප්‍රකාශය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්ති පනතේ තුන්වන වගන්තිය උල්ලංඝනය වන වරදක් සිදු කර බවට අප විසින් අපේ පැමිණිල්ලේ අපි එළිදරව් කරනු ලැබුවා. රජයෙන් ඉල්ලා සිටින්නේ අසාද් සාලි වැනි සැබෑ සමගියට එරෙහි මතවාදයන් පළ කරන ජාතීන් අතර විෂමතාවයක් ඇති කරමින් ඒ හුවා දක්වමින් අන්තවාදයේ වපුරවන මෙවැනි පුද්ගලයන්ට ඉඩ නොතබා වහාම ඔවුන් අත්අඩංගුවටගෙන ඔවුන්ට විරුද්ධව නීත්‍යානුකූලව ප්‍රයවර ගැනීම සාමකාමී සහජීවනයේ පතන අපි කාගේත් බලාපොරොත්තු වන බවයි. දකුණු පළාත් විදුලි බල අමාත්‍යාංශය මගින් පසුගිය වසරේ ක්‍රියාත්මක කරන ලද සූර්ය බල විදුලි උත්පාදන පද්ධති 6ක් සඳහා හිමිකම්පත් ප්‍රදානය පළාත් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද පස්වරු 1:30ට සිදු කෙරේ. දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වේ. කිලෝවට් 130ක ධාරිතාවකින් යුතු මෙම පද්ධති 6 ඉදිකිරීම සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 13.6කි. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. මෙරට සෑම පුරවැසියෙකුම ඔහුගේ හෝ ඇයගේ තරාතිරම කුමක්කුවත් රටේ පවතින නීතියට ගරු කළ යුතු බව ආරක්ෂක ලේකම් ඉස්ලාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පෙන්වා දෙයි. එක් අයගේ අභිමතය පරිදි නීති වෙනස් කළ නොහැකිය. රටේ නීතියට පටහැනිව හෝ වෙනත් නීතියකට අනුව කටයුතු කිරීමට ජනතාව පෙළඹවීමට හෝ වෛරී දේශපාලනයේ වපුරා ජාති බෙහෙදය ඇති කිරීමට උත්සාහ කරන පිරිස් අත්අඩංගුවට ගැනීමස කිසිවිටකත් නොපැකිලෙන බව හෙතෙම අවධාරණය කරයි. මහරගම මහමේඝාරාමයේ වැඩ සිටි අපවත් වී වදාළ පූජ්‍ය අංකුබුරේ සුගුණපාලාභිධාන ස්වාමින් වහන්සේගේ 27 වන ගුණ සමරුපින් කමටයේ
ආරක්ෂක ලේකම්වරයා සහභාගී විය. ඒදී ජනමාධ්‍යවේදීන් නගන ලද ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් ඔහු මේ බව සඳහන් කළේය. ප්‍රමුඛතම පුවත ඔබ වෙතගෙන ආවේ සිද්ධාලේප ලක්පියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි බිඳුරු වැව ප්‍රතිසංස්කරණය කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගනී. වැලිමඩ සහ බිඳුරු වැව ඇතුළු ප්‍රදේශ රැසක වගා කටයුතු සඳහා මෙමගින් ජලය සැපිය හැකි බවට හඳුනාගෙන තිබේ. බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් සුදර්ශන දෙනිපිටිය මහතාගේ යෝජනාවකට අනුව වැඩසටහන ක්‍රියාත්මකයි. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසම සම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. COVID-19 වසංගතය මර්ධනය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ක්‍රියාවට නැංවූ ජාත්‍යන්තර වැඩසටහනට ප්‍රතිපාදන සම්පූර්ණයෙන් නොලැබීම හේතුවෙන් මුදල් හිඟකමින් පෙළෙන බව සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් අදානොම් මහතා පවසයි. මේ වන විට වැඩසටහන සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 11ක් වෙන් කර ඇත. ඒත් තවත් බිලියන 22ක මුදලක් ඒ සඳහා අවශ්‍ය වේ. ලෝකාර්ථිකය නගා සිටුවීම සඳහා හොඳ ආයෝජනයක් වශයෙන් වැඩසටහනට ලැබිය යුතු මුදල් ලබා දෙන ලෙස ඔහු අදාළ රටවලින් ඉල්ලීමක් කරයි. මේ වසරේ ටෝකියෝ ඔලිම්පික් කුළුල්ලට රාජ්‍ය නායකයන් සමග පැමිණෙන දූත පිරිස සීමා කිරීමට ජපානයේ සැලසුම් කරයි. ඒ අනුව රාජ්‍ය නායකයෙකු සමග පැමිණෙන කණ්ඩායම 11කටත් අමාත්‍යවරයෙකු සමග පැමිණෙන කණ්ඩායම 4කටත් සීමා කිරීමට සාකච්ඡා පැවැත්වේ. එලෙස පැමිණෙන අයද කීප වරක්ම PCR පරීක්ෂණ සඳහා යොමු කෙරේ. ඔවුන්ට ක්‍රීඩකයන් සමග කතා කිරීමද තහනම් වනු ඇත. ටෝකියෝ ඔලිම්පික් කුළුල්ල ලබන ජූලි මාස 23 වෙනිදා සිට අගෝස්තු 8 වෙනිදා තෙක් පැවැත්වීමට සැලසුම් කර ඇත. වසර 2023 වන විට සිය සේවක මණ්ඩලයෙන් සේවකයන් 5000ක් ඉවත් කිරීමට වොක්ස්වැගන් මෝටර් රථ නිෂ්පාදන සමාගම සැලසුම් කරයි. වියදම් සීමා කර ගැනීම මෙහි අරමුණයි. ඒ අනුව නිෂ්පාදන වියදම 5%කින් අඩු කර ගැනීම සමාගමේ අපේක්ෂාවයි. People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසම සම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ CIB අවුරුදු සමගින් මාර්තු 16 සිට 30 දක්වා සෑම බිල්පතකටම වටිනා තෑගි වවුචර් පත් බැංකු කාඩ් සඳහා 20% දක්වා වත්තා අපේම තැනකින් අපේම දෙයක් CIB. ගාල්ල දිස්ත්‍රික්කයේ වාරිමාර්ග ව්‍යාපෘති 106ක් ක්‍රියාත්මකයි. ගංගාධර කළමනාකරණ වැඩසටහන යටතේ වැව් අමුණු සකස් කිරීම, රක්ෂිත සීමා නිර්ණය කිරීම, ගංගා ආශ්‍රිතව ජලාශය ඉදි කිරීම, සුළු වාරිමාර්ග අලුත් වැඩියා කිරීම, ගින්තොට මෝය කට සංවර්ධනය, ගංගාධර රක්ෂිතවල පැලසිටුවීම ආදිය මේ වැඩසටහන යටතේ ක්‍රියාවට නැංවේ. දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 22ම ආවරණය වන පරිදි මේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. වැය කරන මුදල රුපියල් මිලියන 560කි. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ CIB අවුරුදු සමගින් මාර්තු 16 සිට 30 දක්වා සෑම බිල්පතකටම වටිනා තෑගි වවුචර් පත් බැංකු කාඩ් සඳහා 20% දක්වා වත්තා අපේම තැනකින් අපේම දෙයක් CIB. ක්‍රීඩා පුවත් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් තුන්වන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේද කඩලු 5කින් ජය ගැනීමට සත්කාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමත් වෙයි. තරගයේ නෝර්ත් සවුන්ඩ්හි විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී ඊ රාත්‍රී පැවැත්වුණි. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩලු 6කට ලකුණු 274ක් රැස් කළේය. වනිදු හසරංග පන්දු 60කට මුහුණදී නොදැවී ලකුණු 80ක් රැස් කළේය. 6 පහර 3ක් සහ 4 පහර 7ක් ඊට ඇතුළත් විය. ආශින් බණ්ඩාර නොදැවී ලකුණු 55යි. පිළිතුරු ඉනම ක්‍රීඩා කළ කොදෙව් ක්‍රීඩකයෝ පන්දු වාර 48යි පන්දු 3කදී කඩලු 5ක් දැවී ලකුණු 276ක් රැස් කළහ. ඩැරන් බ්‍රාවෝ ලකුණු 102යි. මේ ජයග්‍රහණයත් සමග තරඟ 3කින් සමන්විත වූ එක්දින තරගාවලිය 3-0ක් වශයෙන් ජය ගැනීමට කොදෙව් කණ්ඩායම සමත් විය.
මේ අතර එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායමට එරෙහිව ඉන්දියාවේ රායිපුර්හි ඊ රාත්‍රී පැවති පන්දුවාර 20-14 වෙනි තරගයේ කඩලු 6කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් විය. පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩලු 9කට රැස් කළ ලකුණු සංඛ්‍යාව 78කි. තිලකරත්න ඩිල්ෂන් ලකුණු 6කට කඩලු 4ක් දවා ගත්තේය. පිළිතුරින්ම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 7යි පන්දු 3කදී කඩලු 4ක් පමණක් දැවී ලකුණු 181ක් රැස් කළේය. තිලකරත්න ඩිල්ෂාන් පන්දු 26කට මුහුණදී ලකුණු 61ක් රැස් කිරීමට සමත් විය. රෝඩ් සේෆ්ටි සීරීස් තරගාවලියේ 15 වෙනි තරගය බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාව අතර රායිපුර්හිදී අද පැවැත්වේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. මේ වසරේදී වාර්තාගත රුපියල් බිලියන 60ක පිරිවැටුමක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ආරක්ෂණ සංස්ථාව අරමුණු කරයි. දැඩි සීමා කිරීම සහ බාධක හමුවේ ඉතිහාසයේ වැඩිම පිරිවැටුම වාර්තා කිරීමට සංස්ථාව පසුගිය වසරේදී සමත් විය. ඒ රුපියල් බිලියන 55.2කි. රක්ෂණ ක්ෂේත්‍රයේ සාමාන්‍ය වර්ධන වේගය 1.5ක් තිබියදී 6ක වර්ධනයක් අත්පත් කර ගැනීමට ශ්‍රී ලංකා ආරක්ෂණ සංස්ථාව සමත්ව සිටී. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක්, ඉතුරු ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව, ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාලය ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් අරවන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය ජය අයියා මොකෝ ඊරේ පාක් එකට ආවේ නැත්තේ? අපේ පොඩි දුව ඉස්කෝලේ දුවන තරගයකින් පළවෙනි වුණානේ. කට්ටියම එක්කගෙන ගියා කෑමකට. එහෙනම් බර වියදම් ඇතිනේ. LOLC ක්‍රෙඩිට් කාඩ් එක අතේ තිබ්බ නිසා සල්ලි ගැන බයක් තිබ්බෙම නැහැ. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව මේ වසරේ ජනවාරි මාසයේදී සංචාරක පැමිණීම් මත ඇස්තමේන්තුගත කරන මුළු සංචාරක ඉපැයීම් විශාල ලෙස පහත වැටේ. පසුගිය වසරේ ජනවාරි මාසයේදී සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 431ක් විය. ඒත් පසුගිය ජනවාරි මාසයේදී එමාගේ ඩොලර් මිලියන 3 දක්වා පහත වැටුණි. කොවිඩ් වසංගතයේ බලපෑම මත මෙරට සංචාරක පැමිණීම බරපතල ලෙස පහත වැටුණි. පසුගිය වසරේ ජනවාරි මාසයේදී මෙරට සංචාරක පැමිණීම් 2,28,343ක් වූ අතර පසුගිය ජනවාරි මාසයේදී එමාගේ 1,682කට සීමා විය. ඒ 99.3ක අඩුවීමකි. මෙතන වැඩ කිරිගහට යන්න වගේලු. ඇත්තද මල්ලි? නැතුව ළමයිට උගන්වන්න, ගෙවල් හදන්න, ඉඩම් ගන්න. බිස්නස් කරන අයමත් ගොඩක් ඉනවලුනේ. ඔව්. අනිකන හැම කෙනාම දියුණු වෙනවනේ. අක්කලට නිසා කියන්නේ ත්‍රිවිල් එලෝපු මට වෑන් එකට පාර පෙන්නුවෙත් මෙතන ඉන්නේ. මේ තියෙන්නේ තැන. ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය. එන්න දියුණු වෙන්න. කාලගුණ වාර්තාව. නැගෙනහිර ඌව සහ උතුරු මැද පළාත්වලත් නුවරඑළිය සහ මාත්‍රේ දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. යලිසිරස්තල රජයේ සහ රජයේ අනුමත පාසැල්වල දෙවන වාරය අද නැරඹේ. බස්නාහිර පළාතේ පාසැල්වල 5, 11 සහ 13 වන ශ්‍රේණි පමණි. සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙල යටතේ ග්‍රාම්‍ය සංවර්ධනයට මුල් තැන. ජාතික පාසල් නගා සිටුවීමේ වැඩසටහන ලබන මාසයේ සිට සමගි ජනබලවේගය අද සිය පළමු සංවත්සරය සමරයි. තවත් කොවිඩ් ආසාදිතයෝ 395 දෙනෙක් සම්පූර්ණ සුවය ලබති. ඒ සමගින් උදැසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමවට පත්වනවා. අපගේ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට. මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද ඔබට යලි සමන් දිය හැකියි.